සුබ උදෑසනක් සියලු දෙනාටම. දැනට ශිෂ්‍ය 27ක් සම්බන්ධ වෙලා තියෙන නිසාත් අපිට මේ මොඩියුල් දෙකක් C1 සහ C2 පැය දෙකක් ඇතුළත කිරීමට තිබෙන නිසාත් මම මේ අවස්ථාවේදී දේශනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඊයේ දේශනේ මම YouTube එකට දාලා තියෙනවා. ඒකේ links මම මේ chat එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට සටහන් කරගෙන මේ බලන්න පුළුවන්. මේ chat එකේ දාලා තියෙන උඩින්ම ඒක සටහන් කරගෙන බලන්න පුළුවන්. මකට දීලා තුන ඊමේල් ඇඩ්‍රස් වලට මම ඔක්කොම එවුවා මේ සම්පූර්ණ ලින්ක්ස් තුනක් තියෙනවා. විනාඩි 30 ගණන් වල වැඩසටහන්. එතකොට ඒක නැවත විමර්ශනය කරලා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. CUNL22 මොකක් හරි තියෙනවා නම් ආරම්භයේදී සඳහන් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට මේ අත් වශයෙන්ම දැන් මේ කළමනාකරණය කියන විෂය මේ සියලුම විෂය ධාරාවන්ට ඕනෑම ශාස්ත්‍රයකට සම්බන්ධ වෙච්ච විෂයක්. ඉතින් මේ පුස්තකාල විද්‍යාවටත් මේක ඊටාත්ම වැදගත් සහ ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්න පුළුවන් විෂයක්. ඒක නිසායි මේ පුස්තකාල මේ විද්‍යා පාඨමාලාවේ දෙවෙනි වසරේ තුන්වෙනි වසරේ දෙකේම දාලා තියෙන්නේ. සමහර ලාවට දෙවෙනි වසරේ තමයි තුන්වෙනි වසරේත් නැවත ඔයගොල්ලන්ට විමර්ශනය කරවන්නේ. ඒ තරම් වැදගත් නිසා. ඉතින් මේ මෙතන කොටස් දෙකක් තියෙනවා. C1 සහ C2. C1 මම මුල් පැයේදී කරලා C2 ඉතුරු පැයේදී කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී. එතකොට දැන් C1ට තියෙන්නේ කළමනාකරණය හැඳින්වීම හා කළමනාකරණ න්‍යායයන්. බලමු කොහොමද ඒකට පිවිසෙන්නේ කියලා මේ මගේ තොරතුරු. එතකොට දැන් මේ කළමනාකරණ මේ සම්බන්ධ මේ න්‍යායන් එහෙම නැත්නම් මේ මූලධර්ම එහෙම නැත්නම් හැඳින්වීම කොහොමද අපි දිගහැරෙන්නේ කියලා බලමු. දැන් කළමනාකරණ මේ ගේ විෂය අතර මෑත කාලේ ඉන බිහි වුණේ විශේෂයෙන්ම ඔය ව්‍යාපාර ඔය කාර්මික විප්ලවය නොයෙකුත් දේවල් ව්‍යාපාර සංගම් නොයෙකුත් දේවල් බිහි වුණා. ඉතින් මේ පරිපාලනයේදී මේක ඕනෑම ආයතනයකට අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඕනෑම ආයතනයක කළමනාකරණ අංශයක් තියෙනවා. එතකොට කළමනාකරණ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේ ආයතනය කළමනාකරණයකින් තොරව කිසිදු ආයතනයක් ඵලදායී හා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා ඒකට මුල් තැනක් දීලා තියෙනවා. එතකොට මේ කළමනාකරණය සම්බන්ධයෙන් මේ කළමනාකරණ ක්ෂේත්‍රයේ විවිධ මේ විද්වතුන් ඒ සඳහා නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ කළමනාකරණය කියන එකකින් අදහස් වෙන්නේ කියන එක. ඉතින් ඒ පිළිබඳ විද්වතුන් නොයෙකුත් මත ඉදිරිපත් කරලා තියෙනවා. සමාජ විද්‍යාඥයෝ තමයි අතට මේ කරලා තියෙන්නේ. මේ මුලින්ම කියලා තියෙන්නේ මේ පුද්ගලයන් එකතුවක. ඒ කියන්නේ පුද්ගලයන් එකතුව කියන්නේ කණ්ඩායමක චර්යාව. ඒගොල්ලෝ හැසිරෙන විදිහ අධ්‍යයනය කිරීම තමයි ඇත්තටම මේ කළමනාකරණය කියන එක මුලින්ම අර්ථ දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ ආර්ථික විද්‍යාඥයෝ මේ කියනවා මේ අපිට දකින්න පුළුවන් මේ යම් සම්පත්. ඒවා සමහර වෙලාවට අපිට ඒවා වුණා තරම් නැහැ. ඒ කියන්නේ ඇති තරම් මේ සම්පත් නැහැ. ඒක නිසා මේ සම්පත් මේ අපි මේ හිග සම්පත් කියලා කියන්නේ ඒවා ඵලදායී සහ උපරිම මේ වශයෙන් මේ භාවිතා කිරීම තමයි මෙතෙන්දී වැදගත්ම දේ. එහෙම ඒවා ඵලදායී විදිහට භාවිතා කළේ නැත්නම් ඒක නියම කළමනාකරණයක් නෙමෙයි. එතකොට දැන් මේ මුලින්ම මේ කළමනාකරණේ පියා හැටියට මුලින්ම කළමනාකරණ මේ න්‍යායන් ඉදිරිපත් කරපු පුද්ගලයා තමයි හෙන්රි ෆයෝල්. ඒතකොට හෙන්රි ෆයෝල් මේ ඉදිරිපත් කළපු කළමනාකරණයේ න්‍යායයට කියන්නේ සම්භාව්‍ය කළමනාකරණ න්‍යාය. එතකොට මේකෙදි එයා මේ පියවරවල් කිහිපයක් හඳුන්වලා දුන්නා. ඒ මුලින්ම එයා සඳහන් කළේ යම්කිසි සැලසුමක් මේ පුරෝගතනය කරනවා. කල්පනාකරණයේදී මොකක් හරි සැලසුමක් අපි පුරෝගතනය කරනවා. මේ මෙහෙම වෙයි කියලා ඉස්සරහට අපි යම් මේ අපි කල්ැතුව කියනවා මේ දේ මේ විදිහට සිද්ධ වෙයි කියලා. ඊට පස්සේ එහෙම සිද්ධ වෙයි කියලා බලන් ඉන්නේ ඊළඟට සැලසුමක් අපි හදනවා. ඒ අපේ කටයුතු සඳහා අපි සැලසුමක් හරි ක්‍රියාකාරකමක් සඳහා අපි සැලසුමක් හදනවා. හදලා ඊට පස්සේ අපිට නිකන් ඉන්න බෑ. ඊට පස්සේ දැන් මේ වැඩේ කරගෙන යන්න නම් සංවිධානය කරන්න ඕනේ.
ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය තෝරාගෙන සුදුසු අය සුදුසු තැන්වලපත් කරලා ඒ විදිහට යම්කිසි සංවිධානයක් එක එක අයට වැඩ පවරලා ඒ විදිහට තියෙනවා. දැන් ඊට පස්සේ වැඩ පවරලා නිකන් ඉන්න බෑ. පවරලා නිකන් හිටියොත් වැඩ කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ නියෝග දෙන්න ඕනේ. මේ විදිහ මේක කරන්න ලිඛිතව දෙන්න පුළුවන්, වාචිකව දෙන්න පුළුවන්. ඒ ළඟ ඉඳලා මේ කරවන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම වැඩ කරනකොට දැන් එක එක වැඩනේ කරන්නේ. එතකොට දැන් ඒව අතර සම්බන්ධීකරණයක් ගොඩනැගුවේ නැත්තම් වැඩ නිකම්ම නිකන් මේ සමහරලාට ඉස්සෙල්ලා කරන්න ඕන වැඩේ පස්සේ කරනවා, පස්සේ කරන්න ඕන වැඩේ ඉස්සෙල්ලා කරනවා. ඒ සම්බන්ධීකරණයක්. මේ කෝඩිනේෂන් එකක් ඇති කරන්න ඕනේ අර කල්පනාකරණයේ විසින්ම. ඉතින් දැන් මේවා ඔක්කොම කරගෙන යනකොට යම් විදියක මේ සමහරලාට අසම්බරතාවයන් ඇති වෙන්න පුළුවන්. සමහර ඒවා වැඩියෙන් කරලා, සමහර ඒවා අඩුවෙන් කරලා, සමහර පැති වලට අවධානය යොමු කරලා නැහැ. ඒතකොට මේ සියලු දේම පාලනය කරන්න ඕනේ. කවුද? ඒත් කල්පනාකරණයේ විසින් තමයි ඒවා කරන්න ඕනේ. ඒතකොට කල්පනාකරණයේ හැටියට මේ විද්වතා සැලකුවේ මෙන්න මේ පියවරවල ටික තමයි. එතකොට දැන් මේ පුද්ගලයා මේ කළමනාකරණයේ මූලධර්ම ඉදිරිපත් කළා. 14ක් එයා ඉදිරිපත් කළා. මේවා උඩ තමයි කළමනාකරණය රඳාපවතින්නේ කියලා. ඒකට කළමනාකරණ මූලධර්ම කියනවා, න්‍යායයන් කියන ඒ විදිහට පාවිච්චි කරනවා. එතකොට දැන් අර කලින් සාකච්ඡා කළේ මූලධර්ම නෙමෙයි, න්‍යායනුත් නෙමෙයි. කළමනාකරණ කාර්යයන් අපි කරන දේවල්. ඒතකොට ශිෂ්‍ය වරද්ද ගන්න දෙයක් තමයි කළමනාකරණ කාර්යයන් සහ මේ න්‍යායයන්. අර අපි කලින් මේ කරන දේවල් ඒවා කාර්යයන්, මේවා මූලධර්ම. ඒතර මූලධර්ම 14ක් ඉදිරිපත් කළා. ඉතින් මේ විභාගයේදී ඕගොල්ලන් අඩු ගානේ 6ක් හරි මේ පැහැදිලිව ලියලා ඒවා මොකද ගොඩක් බලාපොරොත්තු වෙන්නේ පුස්තකාල හා සම්බන්ධ කරගෙන උත්තර හොයන්න. ඒතකොට මේ පුස්තකාල වලට සම්බන්ධ කරගෙන මේ විදිහට පිළිතුරු හපෙවොත් අපි මුල් ලකුණු දෙනවා. 6ක් ලිව්වත් අපි මේ බාර ගන්නවා. මොකද විනාඩි 30ක් 35ක් ඇතුළත ලියන්න එපා. ඒතකොට මේ දැන් මේ මූලධර්ම 14 ඇත්තටම මෙයා හොඳට පැහැදිලි කළාට පසු කාලීනව ආපුවා ඒවට මේ විවේචනය කරලා ඒව ප්‍රතික්ෂේප කරන්නත් පටන් ගත්තා. නමුත් ඒ කාටවත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේක යම්කිසි පදනමක් ඇතුව හදපු එකක්. එතකොට මෙයා මුලින්ම ඉදිරිපත් කළපු කල්පනාකරණ මූලධර්මයේ තමයි මේ වැඩ බෙදා දීම කියන එක. වැඩ බෙදා දීම. ඒ කියන්නේ දැන් යම්කිසි ආයතනයක වැඩ කටයුතු 25ක් තියෙනවා නම් එක්කෙනෙක්ගෙන් අර 25ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට යම් කොටසක් දෙන්නේ. වැඩ බෙදලා. ඒතකොට වැඩ බෙදනකොටත් අපි බලනවා මේ යම්කිසි පුද්ගලයෙකුට වැඩක් දෙනකොට ඒ පුද්ගලයාට මේක කරන්න පුළුවන්ද? කරන්න බැරි නම් ඒ පුද්ගලයාට පුහුණුවක් දෙන්න ඕනේ. සමහරුන්ට වැඩ කොච්චර කියලා දුන්නත් බැරි. ඒ කියන්නේ කුසලතාවය නැති අය එතෙන්ට දාන්න. ඒ වගේ යම් උපාය මාර්ග ඇතුව තමයි මේ වැඩ බෙදා දීම කරන්න ඕනේ. නැත්නම් ඒකෙත් මේ අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. එතකොට මේ මෙතෙන්දී අපේක්ෂා කරන්නේ එතකොට මේ ඇත්ත වශයෙන්ම ඵලදායි නිමවමක් සඳහා ඒ කියන්නේ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න නම් මේ වැඩේ හරියට කරන්න ඕනේ. නැත්නම් බෙදා දීම හරියට කරන්න ඕනේ. අදාළ පුද්ගලයාට අදාළ දේ දෙන්න ඕනේ. එතකොට දැන් මේ වැඩේ පැවරුවෙන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් මේ කළමනාකරු ඉන්නවා. එයාට යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි කටයුත්තක් කරන්න කියලා අනනිකුත් කිරීමේ බලයක් එයාට තියෙන්න ඕනේ. එහෙම බලයක් නැත්තම් ආයතනේ පවත්වාගෙන යන්න බෑ. ඒ කියන්නේ සේවක එතකොට තමුන්ට ඕනේ හැටි අයාලේ යනවා. අනකිරීමක් කරන්න පුළුවන් නම් එතකොට ඒ ඉතුලින් ආයතනේ නියම විදියට සුමට විදියට ඒ ආයතනේ කටයුතු ගලාගෙන යනවා. එතකොට මේ ඕනම ආයතනයක කළමනාකරුට පුස්තකාලයක නම් පුස්තකාලය විදියට අනකිරීමේ බලය තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු පුස්තකාලේ 4ට වහනවා නම් අපිට අන කරන්න පුළුවන් මේක නෑ 4 නෙමෙයි 5 දක්වා විවෘත කරලා තියන්න. ඒතකොට සේවකින්ට මේ මැසේජ් එක ගන්න බෑ. අපිට බස් නෑ අපිට යන්න බෑ. ඒවා නිදහසට කරුණු නෙමෙයි. අර අන කිරීම ඒගොල්ලෝ පිළිපදින්න ඕනේ. එතකොට ඊළඟට මේ තුන්වෙනි එක තමයි මේ විද්වත හඳුන්වන්නේ ඩිසිප්ලින් විනය. ඕනම ආයතනයක විනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සේවකයෝ වැඩට වාර්තා කරනකොට යම්සි තියෙනවා ඒ සේවය සඳහා මේ රාජකාරී වාර්තා කරන්න වෙලාවක්. ඒක පොත්වල අස්සම් කරන්න ඕනේ. මේ පිටත යනවා නම් ඒ සඳහා වෙනම මේ රෙජිස්ට්‍රියක් තියලා මේ බහැර යාමේ ලේඛනයක් වගේ තියලා පූර්ව අනුමැතියක් අරගෙන යන්න ඕනේ. සේවකින්ට ආවයන් පස්සේ ඕන විදිහට ඕන තැන් වල යන්න බෑ. තමුන්ගේ ආසනේ වාඩිලා ඒ අදාළ කටයුතු කරන්න ඕනේ. ඒක තමයි විනය. එතකොට ඒව සමහර ආයතනවල මේ ගොඩාක් ආයතනවල ඒවා මැනුවල් එකක් නැත්නම් අත්පොතක් හැටියට සකස් කරලා ඒවා අතුල් කරලා තියෙනවා. ඒවා කඩ කළාම ඒගොල්ලන්ට දෙන දඬුවමුත් ඒවා සඳහන් කරලා තියෙනවා. එතකොට ආය යම් කිසි සේවකයෙකුට මැසිලි නගන්න බෑ. මට මෙහෙම දඬුවමක් කළයි කියලා. මොකද ඒක සඳහන් වෙලා තියෙනවා ලිඛිතව තියෙනවා. එතකොට ඒව පිළිබඳ මනා අවබෝධයක් අර පුද්ගලයින්ට තියෙන්න ඕනේ. විනය වගේ. එතකොට මේ ඊළඟට 4 වෙනි එක හැටියට මේ පුද්ගලයා හැඳින්වුවේ unity of command. ඒ කියන්නේ යම් කිසි මේ
වැඩකට මේ යම් කිසි කෙනෙකුට අණ දෙනවා නම් ඒකට එක පුද්ගලයා ඉන්න ඕනේ. අපි හිතමු දැන් පුස්තකාලේ නම් පුස්තකාල සේවක නැත්නම් අර වාක්‍යයට පොත් දාන පුද්ගලයා. ඉතින් ඒ පුද්ගලයාට අණ දෙන්න ඕනේ ඒ පුද්ගලයා අදාළ නැත්නම් ඒ පාඨක සේවාංශයේ පුස්තකාලාධිපති පමණයි. පුස්තකාලාධිපතිත් ඇවිල්ලා නියෝජ්‍ය පුස්තකාලාධිපතිත් ඇවිල්ලා තව කෙනෙකුත් ඇවිල්ලා එයාට අණ දෙන්න කිව්වොත් මේක වැඩේ අච්චාරුවක් වෙනවා. ඒතකොට අර පුද්ගලයාට අණ දීලා ඇති මොකක් හරි අණක් එක්ක ඔයා හවස මේ සියලුම පාඨක පොත් කියවලා ඉවරනන් පස්සේ පොත් රාක්කයට දාන්න. එහෙම නැත්නම් ඒවා එහෙම තියෙන්න ඇරලා පස්සේ දවස් උදේ පුස්තකාලේ අරනකොටම දාන්න. ඉතින් ඒක තමයි අණ. ඒතකොට ඒ අණ දෙන්න ඕනේ එක්කෙනෙක්. පුස්තකාලාධිපති එකක් කියලා නියෝජ්‍ය පුස්තකාලාධිපති එකක් කියලා සහකාර පුස්තකාලේ තව එකක් කියවොත් ඒක එතකොට ඒ කිසිම ඒකීයත්වයක් නැහැ. ඒක යුනිටි ඔෆ් කමාන්ඩ් කියන්නේ ඒකයි ඒකීයත්වයක් තියෙන්න ඕනේ. ඊළඟට පස්වෙනි එක. පස්වෙනි එක කියන්නේ යුනිටි ඔෆ් ඩිරෙක්ෂන්. ඒ කියන්නේ මඟ පෙන්වීමේ ඒකීයත්වය. කියන්නේ ඕනෑම ආයතනයක් පිහිටවනකොට ඒකේ ආයතනයේ අරමුණක් ඒගොල්ලෝ ස්ථාපනය කරලා තියෙනවා එක්ක. ඒක නීතියෙන් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ හදාගෙන ලිඛිතව අනුමැතියක් අරගෙන තියෙනවා. ඒතර ඒ අරමුණට අනුව තමයි එක සැලැස්මක් යටතේ මේ කළමනාකාරයෙකු විසින් මේ අධ්‍යක්ෂණය මේ කළ යුතුයි. එයා මේ අත් වශයෙන්ම සේවකයෝ අර ඒ මේ දීලා තියෙන අරමුණ අනුව වැඩ කරනවාද කියලා බලන්න ඕනේ. ඒතකොට ඒක තමයි ඒකීයත්වය. නැත්තම් ආයතනය ආයාලේ යනවා. ඊළඟට මේ 6 වෙනි එක. එතෙන්දි කියන්නේ subordination of individual. ඒ කියන්නේ දැන් සේවකෙක් හරි සේවක කණ්ඩායමගේ මේ පෞද්ගලික උවමනාව. ඒක මේ පුද්ගල අභිමතාර වලට වැඩ කරන්න බෑ. හොඳම උදාහරණයක් තමයි අපි පුස්තකාලයට අපි පොත් ඇනවුම් කරනකොට අපි මේ පුස්තකාලයට පොත් ඇනවුම් කරන්නේ පාඨකයන්ගේ ඉල්ලීම අනුව. පාඨකයන්ගේ වැඩි ඉල්ලීමක් තියෙන පොත් අපි ඇනවුම් කරන්නේ. ඒක යම්කිසි අපේ මේ පුස්තකාලාධිපතිගේ හරි මේ උසස් නිලධාරියෙක්ගේ ළමෙක් මේ උසස් පෙළ විභාගෙට ඉන්නවා කියලා උසස් පෙළට අදාළ පොත් ගත්තොත් ඒක පුද්ගල අභිමතාර්ථයක් ඉස්සෙවීමක්. ඒ වගේ දේවල් වලට ඉඩ තියෙන්න බෑ. ඉතින් ආයතනයක් වැඩ කරන්න ඕනේ. ආයතනයේ සේවය ලබන ඒ සේවාලාභීන්ගේ අපේක්ෂා ඊට වෙන අර විදිහට පුද්ගල අභිමතාර්ථ වලට නෙමෙයි. ඊළඟට දැන් 7 වෙනි එකට යනවා. 7 වෙනි එක තමයි ගෙවීම. ඕනම ආයතනයක මේ සේවයක් කරන පුද්ගලයෙකුට සාධාරණ ගෙවීමක් කරන්න ඕනේ. ඒ පුද්ගලයා සමහර ලාවට ඒ පුද්ගලයාගෙන් අපි ඒ පුද්ගලයාට අදාළ නැති වැඩ ගන්නවා. ඒකට ඒ සඳහා අමතර දීවනාවක් ගෙවන්න. දැන් උදාහරණයක් ඇටියට කම්කරුවෙකුට අපි කියනවා ෆොටෝකෝපි ගහන්න. ඔයා ෆොටෝකෝපි ගහන්න අපිට ෆුල් ටයිම් කෙනෙක් නැහැ. ඒක නිසා ඔයා ගහන්න කියලා ඒ වැඩ සමහර ලාවට දවසට පැය භාගයක් පැයක් වගේ තමයි තියෙන්නේ. නමුත් අපි එතෙන්දී යම් කියාට අමතර දීවනාවක් ගෙවන්න. ඒ වගේ මේ ලබා ගන්න හැම සේවයකටම සාධාරණ ගෙවීමක් මේ කරන්න ඕනේ. එහෙම එතකොට තමයි ආයතනයක් ඉදිරියට යන්නේ. ඊළඟට 8 වෙනි එක තමයි සෙන්ට්‍රලයිසේෂන් මධ්‍යගතකරණය. ඒ කියන්නේ ඕනෑම ආයතනයක තීරණ ගැනීම උඩ තමයි ආයතනය රඳා පවතින්නේ. පුස්තකාලේ 4ට වහනවද 5ට වහනවද 6ට වහනවද. ඒක තීරණ ගැනීම. එතකොට මේ තීරණ ගැනීමේදී අපිට මේ පුස්තකාලේ සේවක මණ්ඩලෙ 20ක් ඉන්නවනම් අර 20ෙන්ම අහලා කරන්න බෑ. අපි කවුරු හරි ඉහළ මේ අය කීප දෙනෙක් එකතු වෙලා තීරණය. එතකොට මේ ඉහළ අය කීප දෙනෙක් එකතු වෙලා තීරණයක් ගන්න එක තමයි කියන්නේ මධ්‍යගතකරණය. හැමෝම සහභාගී කරගෙන ගොඩ දෙනෙක් සහභාගී කරගන්න නැත්තම් ගන්න තීරණ වල තමයි විමධ්‍යගත. ඒකේ එතකොට ගොඩක් වෙලාවට මේ ගොඩ දෙනෙක්ගේ අදහස් අහලා. ඉතින් මේ අර එහෙම කරන්න ගියාම සමහරවිට අවුල් වෙනවා. ගොඩ දෙනෙක් ඒක නිසා මධ්‍යගත. ඒ කියන්නේ ඒකට අදාළ කීප දෙනෙක්ගේ අදහස් විමසලා ඒ අනුව තීරණ ගැනීම තමයි වඩා සුදුසු කියලා මේ විද්වතා කිව්වේ. ඊළඟට මේ තියෙන අදිශ නියම. හේවත් විධාන දාමය. දැන් අපි දන්නවා ඕනෑම ආයතනයක අපිට හදන්න පුළුවන් මේ සංවිධාන සැලැස්ම කියන එක. ඒ කියන්නේ ඉහළම පුද්ගලයාගේ ඉඳලා පල්ලෙහාම පුද්ගලයා දක්වා අපිට මේ සටහනක් විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආයතනයේ ප්‍රධානීය සභාපති වෙන සභාපති. ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩලය. ඊට පස්සේ මේ අධ්‍යක්ෂකවරු. ඊට පස්සේ මේ සහකාර අධ්‍යක්ෂකවරු. ඊට පස්සේ සමහර ලාවට මේ අංශ ප්‍රධානී ඒ පුස්තකාලයාධිපති ඒ විදිහට පල්ලෙහාට යනවා. එතකොට දැන් මොකක් හරි විධානයක් දෙනකොට ඉහළින්ම යම්කිසි පරිපාලනයේ මොකක් හරි තීරණයක් ගත්තොත් ඒක පල්ලෙහා ඉන්න කම්කරුවා දක්වා සංනිවේදනය වෙන්න ඕනේ. ඒ කෙලින්ම මැනේජ්මන්ට් එක නැත්තම් පරිපාලනයේ කම්කරුවට ඒක දැනුම් දෙන්නේ නැහැ. ඒක කෙලින්ම අර මේ අර ඉහළ ඉඳලා පහළ දක්වා අර සේවක අනුපිළිවෙල අනුව තමයි මේ පල්ලෙහාම ඉන්න සේවකයාට ඒ පණිවිඩය යන්නේ. ඒ සංනිවේදනය යන්නේ. එතකොට ඒක තමයි මේ අදිශනීය නැත්තම් විධාන දාමය කියලා කියන්නේ. ඒතර මොකක් හරි යම් කිසි නියෝගයක් දෙනකොටත් ඒ විදිහට යම් තොරතුරක් නැත්නම් යම් අලුත් ආයතනයක අලුත් තීරණයක් දැනුම් දෙනකොටත් මේ අනුපිළිවෙලට තමයි යන්නේ. ඊළඟට 10 වෙනි එක. 10 වෙනි එක කියන්නේ ඕඩර් නැත්නම් පිළිවෙල. අපි දන්නවා ආයතනයක සේවක ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම. ඒගොල්ල මේ යම් ඒගොල්ල ඒ වගේම ආයතනයේ තියෙන ද්‍රව්‍ය, ඒ කියන්නේ මේ එක්ක
ස්ටේප්ලින් මැෂින් එක වෙන්න පුළුවන්, නැත්නම් පන්චර් එක වෙන්න පුළුවන්, නැත්නම් කතුර වෙන්න පුළුවන්. මේවා නිසි තැන නිසි වෙලාවට තියලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇවිල්ලා අපිට කෝවර්කීගේ හොය හොය ඉන්න නැති වෙන්න ඒවා ස්ථානගත කරලා තියෙන්න ඕනේ. මේ සේවක මණ්ඩලයත් එහෙමයි. දැන් මේ අනිවාර්යෙන් දැන් පොත් බාර ගැනීමේ නිලධාරියා. ඒ කියන්නේ මේ පොත් බැහැර දීමේ අංශයේදී. එයා ඒ අදාළ ආසනේ ඉන්න ඕනේ. එයා වෙන තැන්වල කායික හරි කතා කර කර ඉන්නවනම් ඒක අනුපිළිවෙල නෙමෙයි. ඒ විදිහට ඒ අදාළ ස්ථානයේ සේවක ස්ථානගත කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ද්‍රව්‍යත් ඒ නියම තැන්වල ස්ථානගත කරලා තියෙන්න ඕනේ. ඊළඟට මේ 11 වෙනි එක. 11 වෙනි එක කියන්නේ සමානත්වය. ඒ කියන්නේ මේ කළමනාකරුවෝ දැනගන්න ඕනේ පහළ සේවකයෝ කෙරෙහි කාරුණික හා සාධාරණ වෙන්න. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් තමුන්ගේ අධ්‍යාපන මට්ටම අනුව තමයි එයාට රැකියාවක් ලැබෙන්නේ. ඉතින් අපි මේකට ගරහන්න ඕනේ නෑ. ඒ පුද්ගලයාට කාරුණිකව ඒ පුද්ගලයාට සාධාරණ විදිහට සලකන්න ඕනේ. මේකට තමයි සමානත්වය. සමානතාවය. මේ ඒ කියන්නේ මේ හැම කෙනාටම එක සමාන අයිතිවාසිකම් තියෙනවා කියන ඒ අදහස ආයතනයේ මුල් බැහැගෙන තියෙනවා. ඊළඟට සේවක ස්ථාවරත්වය. අපි දන්නා යම් කිසි ආයතනයක මේ ඉහළ මේ මට්ටමේ ඉන්න ඒ සේවකයෝ මේ සේවයෙන් හැර ගියොත් මේ මොකද වෙන්නේ? ආයතනයේ අකාර්යක්ෂමතාවයටපත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී එතකොසෙම මේ සේවක අභාවිත ඉක්මනින් පුරවන්න ඕනේ. ගොඩක් ආයතනවල ඔය ඉහළ මට්ටමේ නිලධාරීන්ට එකපාරටම අස් වෙන්න දෙන්නේ නැහැ. සමහරවිට මාස 3ක් කල් දෙන්න වෙනවා. සාමාන්‍ය කාර්ය මණ්ඩලෙට මාසයක් වුණාට අලවන්න මාස 3ක් කියලා කියනවා. නැත්තම් මාස 3ක පඩිය වල යන්න කියනවා. ඉතින් ඒක නිසා ඒ වගේ මේ ඉහළ මේ මට්ටමේ ඉන්න නිලධාරීන් ගැන විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ආයතනයක අංශ ප්‍රධානිය අස්සලා ගියොත් එම සමහරවිට මුළු අංශයම අක්‍රිය වෙනවා. ඒක නිසා මේ සේවක ස්ථාවරත්වය කියන එක මේ ඊටමත් වැදගත් කියලා මේ විද්වතා පෙන්නලා දුන්නා. ඊළඟ 13 වෙනි එක මූලිකත්වය ගැනීම. ඒ කියන්නේ දැන් ආයතනයේ කටයුතු වලදී මුර පුරනකොට සැලසුම් ක්‍රියාත්මක කරනකොට මේ අවසර ලත් සේවකයෝ අපි දන්නවා සමහර මේ සේවකයෝ ඉන්නවා ඒගොල්ලන්ට අසාමාන්‍ය දැනුමක් තියෙනවා අසාමාන්‍ය හැකියාවක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි උපරිම මේ කරා මේ යන්න මේ හැකියාව දෙන්න ඕනේ. ඒ අවස්ථාවේ මේ අපි දෙන්න ඕනේ. එතකොට තමයි මේ පුද්ගලයා උනන්දුලා වැඩ කරන්නේ. ඊළඟ 14 වෙනි එක අවසාන එක කණ්ඩායම් හැඟීම. ඕනම ආයතනයක ඕනම මේ කණ්ඩායමක මේ තියෙන්න ඕනේ කණ්ඩායම් හැඟීම. එහෙම කණ්ඩායම් හැඟීම නැත්තම් ඒ කියන්නේ සමගිය එකමුතුකම ඒවා තහවුරුුනේ නැත්තම් මේ කවදාවත් මේ පුද්ගලයින්ට මේ ආයතනය දියුණු කරන්න බෑ. නැත්තම් ආයතන ඉස්සරහට ගෙනියන්න බෑ. මේ 14 තමයි මෙයා වැදගත් කියලා කිව්වේ. ඉතින් මේ හයක් හරි පුස්තකාල ශාස්ත්‍රීය උදාහරණ තමයි ඕගොල්ලන් විභාගයට ලිව්වොත් අපි මුල් ලකුණු දෙනවා. එතකොට දැන් මේ අපි කතා කළේ මේ හෙන්රි ෆයෝල්ගේ මේ න්‍යාය සම්බන්ධයෙන්. ඒකට අපි සම්භාව්‍ය ගුරුකුලය කියන වචනේත් පාවිච්චි කරනවා ක්ලාසිකල් ස්කූල් කියලා. එතකොට මේ තවත් විද්වතෙක් හිටියා. එයා තමයි F.W. ටේලර්. මෙයාත් මේ කළමනාකරණ වේදිකෙක්. එයා මේ ඉදිරිපත් කළේ විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය. ඒකට තව වචනයක් කිව්වා කළමනාකරණ විද්‍යා ගුරුකුලය. මේ න්‍යාය මගින් මේ කළමනාකරුවන් මේගේ කාර්ය ප්‍රමාණාත්මක අංශ ඒ ප්‍රමාණාත්මක අංශ ඇගෙවුවා. එයා එතෙන්දි කළේ එයා ඇත්තටම මේ දෙවෙනි ලෝක යුද්ධ සමයේදී මේ යුද කටයුතු මේ ප්‍රවර්ධන සඳහා මේ સિદ્ધාන්ත උපයෝගී කරගත්තේ. බලමු කොහොමද උපයෝග කරන්නේ. මෙයා ඇත්තටම මුලින්ම සේවයට බැඳලා තියෙන කම්කරුවෙක් හැටියට. ඒ කම්කරුවෙක් හැටියට ඉඳලා එයා පියවරෙන් පියවර උසස් වෙලා ගියා. එතකොට එයා ඉංජිනේරිය දක්වා උසස් වුණා. එතකොට එයා දන්නවා මේ ඉංජිනේරුව කම්කරුවාගේ ඉඳලා ඉංජිනේරුව දක්වා සියලුම මේ තලවල මොනවද කරන වැඩ කටයුතු කොහොමද වැඩ කටයුතු කරන්නේ කියන එක. ඒවල හොඳ මේ දැනුමක් එයාට තිබුණා. එතකොට ඒ අනුව මේ එයා බැලුවා දැන්. එයා වැඩ කිරීමේදී එයා දන්නවා යම්කිසි මේ කෙනෙකුට කරන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය මොකක්ද කියන එකත් එයා දන්නවා අත්දැකීමෙන්. එතකොට එයා බැලුවා ඇයි මේ ගොඩක් සේවකයෝ තමුන්ට කරන්න පුළුවන් උපරිම කරන්න ප්‍රමාණය කරන්නේ නැතුව ඊට වඩා අඩුවෙන් වැඩ කරන්නේ. එයා මේක පරිශ්‍රණ මට්ටමේ හොයලා බැලුවා. එතකොට දැන් ඇත්ත වශයෙන්ම ආයතනයක නිෂ්පාදකතාවය ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න නම් අනිවාර්යෙන් සේවක දෙපාර්ශ්වයට මේ වාසියක් වෙනවා. දැන් ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක වැඩි කළාම අනිවාර්යෙන් බෝනස් හම්බ වෙනවා. එතකොට දෙගොල්ලන්ටම වාසියක් වෙනවා. එහෙම තමයි එයා විශ්වාස කළේ. එහෙම විශ්වාස කරලා එයා මෙන්න මේ කරුණ ඉදිරිපත් කළා. මොකද නිෂ්පාදකතාව වැඩි දියුණු කරගත හැක්කේ වඩා කාර්යක්ෂම කාර්යයන් දියුණු කිරීම තුලින් පමණයි. ඒ කියන්නේ දැන් යම් කිසි හේක මේ
නිෂ්පාදකතාව ප්‍රොඩක්ටිවිටි එක අපි හිතමු සබන් කර්මාශාලාව සබන් කැට 50ක් නිපදවනවා. ඒතකොට මේක 100ක් කරගන්න ඕනේ. නැත්නම් 75ක් කරගන්න ඕනේ. ඒතකොට මේ නිෂ්පාදකතාව වැඩි දියුණු කරන්න මේ කාර්යක්ෂම කාර්යයන් දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි වැඩක් මේ කට ගන්න කාලය අඩු කරලා ඒක කොහොමද අපි ඊට වඩා වැඩි වේගයෙන් කරන්නේ කොහොමද? අර ඒ තත්වයට හානියක් සිද්ධ වෙන්නේ නැතුව නැත්නම් ක්වොලිටි එක බහින් වස්සන්නේ නැතුව කොහොමද අපි මේක දිනු කරන්නේ? මේක තමයි මුලින්ම මෙයා හිතුවේ. ඊළඟට මේ සේවකයා මේගේ ආර්ථික අභිවෘද්ධිය. ඒ කියන්නේ යාට අතට ලැබෙන සල්ලි. ඒක රඳාපවතින්නේ ඔහුගේ මානසික ආකල්ප කාර්යක්ෂමතාව. ඒ කියන්නේ එයා දැන් හිතන දේ. ඒ වගේම එයාගේ කාර්යක්ෂමතාව. ඒක වැඩ ක්‍රම. මේවා සිරිත් විරිත් තුලින් තමයි මේ ආර්ථික අභිවෘද්ධිය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි පුද්ගලෙක් මේ වැඩිපුර සල්ලි හොයන්න ඕන නම් එයාට හොඳ මානසික ආකල්ප තියෙන්න ඕනේ. කාර්යක්ෂම වැඩ කිරීමේ ක්‍රම තියෙන්න ඕනේ. හොඳ සිරිත් විරිත් තියෙන්න ඕනේ. එතකොට තමයි එයාට අතට යම් කිසි මුදලක් වැඩිපුර ලැබෙන්නේ. ඊළඟට මේ එයා විශ්වාස කළා මේ ටේලර් මේ කළමනාකරණයේ හදවත තමයි කළමනාකාරීත්වය සේවකයා අතර ඇති සහයෝගීතාව. ඒ කියන්නේ මේ දෙවොල්ල ගැටෙන්න ගත්තොත් කවදාවත් මේ ඒ කළමනාකරණයට යම් කිසි දෙයක් කරගන්න බෑ. ඒ කියන්නේ අක්‍රිය වෙනවා. හදවත අක්‍රිය වුණා වගේ තමයි මේ දෙගොල්ල අතර සහයෝගීතාව නැති වුණා. එතකොට ඊළඟට මේ ඔහු විසින්ම මේ සේවකයන් ගැන විස්තරාත්මකව විග්‍රහාත්මකව හදාරලා ඒ වැඩ පිළිබඳ උන්ගේ වැඩ පිළිබඳ ප්‍රමිති අවශ්‍යතාවයන් ඒවා වැඩ හා වැටුප් අතර සම්බන්ධතා මේවා හැම දෙයක් මෙයා අවබෝධ කරගෙන නිකන් හිටියේ නෑ නිර්දේශ කීපයක් ඉදිරිපත් කළා. ඒ පළවෙනි නිර්දේශය තමයි තීරණ ගැනීමේදී සිතංගි මත අනුවනව විද්‍යාත්මක. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි සම්බන්ධයෙන් මේ තීරණයක් ගන්නකොට මේ හිතට එන දේ අනුව මේ තීරණ ගන්න. ඒ සඳහා යම්සි විද්‍යාත්මක වදනමක් තියෙනවා. අපි හිතමු පුස්තකාලය 4ට වහන පුස්තකාලය 6 දක්වා විවෘත කරන්න තීරණය කරනවා. ඒ තීරණය කරන්නේ වෙන මොකුත් දන්නේ මේ සේවකයන්ට පඩි අඩුයි. ඒකින්ද මේ යම්කිසි මුදලක් අතට එන්න කියලා හිතාගෙන. අන්න ඒක එතකොට සිතංගි මත කටයුතු කිරීමක්. නමුත් මේක විද්‍යාත්මක පදනමකින් කරන්න ඕනේ. කොහොමද විද්‍යාත්මක පදනමකින් කරන්නේ? අපි කරනවා මේ සර්වේ එකක් නැත්නම් සමීක්ෂණයක්. 4ට පුස්තකාලේ වහන වෙලාවට කී දෙනෙක් පුස්තකාලේ ඉන්නවද? අපි දැන් පුස්තකාලේ වහනවා නැගිටලා යන්න කියලා කියනකොට කී දෙනෙක් ඉන්නවද? එතකොට දැන් අත් වශයෙන්ම අපි පුස්තකාලේ මේ 4 1 5 වෙනකන් ඇරලා තියෙනවනම් අර 4ට නැගිට්ටා ඉන්නවා තවදුරටත්. ඒ ඒගොල්ලෝ තව වැඩ තියෙන නිසානේ වාඩිලා හිටියේ. එතකොට අන්න ඒක තමයි විද්‍යාත්මක පදනම. එතකොට අපි යම්කිසි සමීක්ෂණයක් කරලා තමයි යම් තීරණ ගන්න. ඒක තීරණ ගන්න වෙදී සිතෙන් මත නෙමෙයි අපි විද්‍යාත්මක පදනමක් මත තීරණ ගන්න ඕනේ කියන එක තමයි මෙයා ඉදිරිපත් කරපු නිර්දේශය. ඊළඟට ඒ වැඩ විශේෂකරණය කිරීමේ අවශ්‍යතාවය. හෙන්රි පයිලොට් කිව්වේ ඒ කියන්නේ විශේෂකරණය. ඒ කියන්නේ දැන් පුස්තකාලයක අපි මේ ඒ වැඩේට දක්ෂ අයට ඒ වැඩ දෙනවා. දැන් අපි හිතමු මේ පාඨකයෙක් හොඳට සුහදව කතා කරන්න පුළුවන් ප්‍රිය ජනක පෙනුමක් තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් අපි එයාව දානවා පාඨක සේවාංශයට. එතකොට මේ පරිගණක සම්බන්ධ දැනුමක් ඒ සම්බන්ධ කුසලතාවක් තියෙනවා ඒ අංශයට දානවා. ඒ විදිහට අපි විශේෂීකරණය කරන්න පුළුවන්. එතකොට ඒකත් එයා දක්වපු තවත් එක මේ සංසිද්ධියක්. මේ ඊළඟට එයා මේ විදිහට 6ක්ම දක්වලා තියෙනවා. තුන්වෙනි එක තමයි මේ නිසි පරිදි සේවකයන් තේරීම. අපි මේ ආයතනයට සේවකයෝ පත් කරනකොට නැත්නම් අලුතෙන් මේ ගන්නකොට අපි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ මොනවද තියෙන කුසලතා මොනවද හැකියාවන් මොනවද කරන්න පුළුවන්. ඒ අනුව තමයි සේවකයෝ තෝරගන්නේ. එතකොට අපි විශේෂයෙන්ම ඔය මේ සේවකයෝ මේ පුරප්පාඩු පුරවනකොට අර ඉල්ලුම් පත්‍ර කැඳවීමේදී ඒ සුදුසුකම් වලට දාන්න ඕනේ අපිට අවශ්‍ය දේවල්. එතකොට තමයි නියම කෙනා තෝරගන්න පුළුවන්. ඊළඟට අපි එතනින් නවතින්නේ පුහුණු කරනවා. පුහුණු කරනවා. ඒ කියන්නේ සේවකයෝ සේවයට බඳවාගත්ත විගසම් පුහුණු කිරීම කරනවා. ඊට අමතරව මේ පසු මේ නොයෙකුත් මේ ඒගොල්ලන්ගේ මේ කුසලතා වර්ධනය සඳහා මේ වර්ධන වැඩසටහන කරනවා. තව විනාඩි 10ක් මේ දැන් යනවා. අපි ඒක කරගෙන යමු ගැටලුවක් නැතුව. ඊට පස්සේ මේ ලින්ක් එකෙම අපි ආයෙ සම්බන්ධ වෙමු. එතකොට මේ වැඩ මේ ඒ විදිහට මේ තමයි මේ කරගෙන යන්න. හැම වැඩක්ම සැලසුම් කරන්න ඕනේ. මේ කාල නිර්ණයක් අනුව සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් පුස්තකාලයට පොත් ඇනවුම් කිරීම. එතකොට අපි ඒක සැලසුමක් අතු කරන්න ඕනේ. අපි හිතමු අපේ බජට් එක මේ ලක්ෂ 5යි කියලා. එතකොට අපි සැලසුමක් හදා ගන්න ඕනේ පළවෙනි මාස 3 මේ ලක්ෂ කීයකද? දෙවෙනි මාස 3 ලක්ෂ කීයකද? තුන්වෙනි මාස 3 ලක්ෂ කීයද? හතරවෙනි මාස 3
ඒ විදිහට අපි අන්න සැලසුමක් හදා ගන්න ඕනේ. එතකොට ඒ කාලත් නිර්ණය කරනවා. මේ කාලෙදි මෙහෙම, මේ කාලෙදි මෙහෙම. දැන් අපි බැරි වෙලා ලක්ෂ 5යි බජට් එක මාස 6න් අපි ඉවර කළොත් මොකද වෙන්නේ? ඊතුරු මාස 6 සමහර ලාවට පුස්තකාලයට අනිවාර්යෙන් ගත යුතු පොත් මේ මුද්‍රණ ද්වාරයෙන් එළියට එන්න පුළුවන්. අපිට එකක්වත් ගන්න බැරි වෙනවා. අන්න ඒකයි මම කිව්ව සැලැස්මක් තියෙන්න ඕන කරන හැම වැඩේටම. කාල නිර්ණයකුත් තියෙන්න ඕනේ. මෙන්න මේ කාලෙදි මේ වැඩේ කරන්න. එතකොට ඊළඟට අපි සෑම කාර්යයක් සඳහාම ක්‍රම සහ කාලය පිළිබඳ ප්‍රමිතිය. අපි වැඩක් කරනකොට ඒ වැඩ සඳහා අපි ක්‍රම ඒවා අපි හදා ගන්න ඕනේ. ඒක සමහර ලාවට අපිට ඒවා තේරෙන්නේ නැත්නම් අපි වෙනත් මේ ආයතනයකින් වෙනත් පුස්තකාලයකින් අපි බලනවා මේ වැඩේ කරන ඒගොල්ලෝ ක්‍රම මොනවද? පුස්තකාලේ පාඨක ලියාපදිංචි කරන ක්‍රමය මොකක්ද? අහවල් පුස්තකාලේ. අහවල් පුස්තකාලේ පොත් බැහැර දීමේ ක්‍රමය මොකක්ද? අපි ඒවා ඊට පස්සේ ඒවා කාලය පිළිබඳ අපි ප්‍රමිතින් හදා ගන්නවා. මේ පාඨකයෝ 100ක් රෙජිස්ටර් කරන්න මෙච්චර කාලයක් කරනවා. ඒකට දැන් විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල පුස්තකාලවල වගේ අලුතෙන් මේ බැඳිනකොට මේ ශිෂ්‍යෝ එක පොලිමට එන්නේ. එතකොට අපි යම්ති කාල කොච්චර කාලෙකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ කාලය පිළිබඳව ප්‍රමිති හදා ගන්න ඕනේ. නැත්නම් වෙන්නේ ශිෂ්‍යෝ පුස්තකාලයට එනවා. ඒගොල්ලන්ට සමාජිකත්වයේ දීලා නැහැ. ඒගොල්ලන්ට පොත් දෙන්න විදියක් නැහැ. අර ප්‍රමිති නැතුවම වෙන්නේ ඒකයි. ඊළඟට මේ 6 වෙනි එක. වැටුප් සහ වැඩ අතර අන්‍යෝන්‍ය බැඳීමක් ඇති කිරීම. ඒ කියන්නේ අපි මේ හැම පුද්ගලයෙකුටම ඒ ගෙවන වැටුපට හරියන්න වැඩ ගන්න ඕනේ. ඒ වගේම ඒ පුද්ගලයෙක්ගෙන් අදාළ වැඩ ගන්න ඕනේ. අදාළ වැටුප ගෙවන්න ඕනේ. ඔව්. එතකොට දැන් මේ තවත් විද්වතෙක් හිටියා මේ කළමනාකරන වේදිකෙක් එල්ටන් මායෝ කියලා. මේ එල්ටන් මායෝ එයා හඳුන්වලා දුන්නේ මානසික සම්බන්ධතා න්‍යාය කියන එක. Human Relations Theory. එයා මේ සේවය කරපු වෙස්ටර්න් ඉලෙක්ට්‍රිකල් කියන සමාගමේ හෝතෝන් කියන කර්මාන්තශාලාවේ මිනිස්සුන්ගේ හැසිරීම එයා අධ්‍යයනය කළා. එයා මේක අධ්‍යයනය කරලා එයා මේ ඒකට නමකුත් දැම්මා මොකද්ද? හෝතෝන් අධ්‍යයනය කියලා. එතකොට ඒකෙදි එයා බැලුවා මේ අවිධිමත් සේවක ගොනු වීම. මේ කියන්නේ මේ සේවකයෝ අතර මේ යම් මේ හැඳුනුම්කම් සම්බන්ධතා ඒගොල්ලන් අදහස් වමාරු කර ගැනීම ඇති වෙනවා. ඒවා පුද්ගලිකව. එතකොට ඒවා අවිධිමත් සේවක ගොනු වීම. එතකොට සමහර වෙලාවට මේ ඒගොල්ලෝ කතා වෙන්න පුළුවන්. අපිට ගෙවන වැටුපමදී අපිව මේ අනවශ්‍ය විදිහට අපි වැඩ ගන්නවා. ඒව තමයි අවිධිමත් සේවක ගොනු වීම වලින් වෙන්නේ. ඊට පස්සේ ඒ වගේම මම බැලුවා මේ සේවකින්ගේ ක්‍රියාකාරකම් වලට මේකේ යම්කිසි බලපෑමක් තියනවාද කියලා. ඇත්ත වශයෙන්ම එයාට පෙනුණා මේ අවිධිමත් මේ සේවක ගුණීම් තුළින් මේ සේවකයන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි යම්කිසි බලපෑමක් ඇති වෙනවා කියලා. එතකොට මේ කළමනාකාරීත්වය නැත්නම් මැනේජ්මන්ට් එක මේ සේවකයන්ගේ අවශ්‍යතාවයන් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අවිධිමත් සේවක ගුණ වීම ඒවා සංවිධානයේ යහපත් ප්‍රතිඵල දෙන විදිහට මේ ඒ ආකාරයට මේ යොදා ගන්න මේ කළමනාකාරීත්වයේ වගකීම කියලා මායෝ තීරණය කළා. ඒ කියන්නේ සේවකයෝ අවිධිමත් විදිහට ගුණ වෙනවා නම් ඒකෙනුත් අපි ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරයට අපි ඒක හසුරවා ගන්න ඕනේ කියන එක තමයි යා තීරණය කළේ. දැන් මිනිස්සු වැඩ කළේ ආර්ථික අවශ්‍යතාවය. ඕන කෙනෙක් බලන්නේ වැඩිපුර වැඩි කරගන්න, වැඩිපුර මොනවා හරි කරනවා නම් ඒකට වැඩිපුර දීවනාවක් ගන්න. එතකොට ඒ අවස්ථාව සපුරා ගැනීමට පමණක් නෙමෙයි කියලා යා තේරුම් ගත්තා. ඊට වඩා සංකීර්ණ අවශ්‍යතාවයන් මේ පුද්ගලයන්ට තියෙනවා කියන එක යා තහවුරු කරගත්තා. ඒ කියන්නේ සේවකෙක් ඕනම සේවකෙක් තමුන්ව පිළිගන්නවා නම්, ඒ කියන්නේ ආයතනයේ පරිපාලනය වෙන්න පුළුවන්. ආයතනයේ ඉහළ නිලධාරීන් මේ තමුන්ව පිළිගන්නවා නම් ඒකත් ඇත්ත වශයෙන්ම මේ ඊටාත්ම මේ වැදගත්. මොකද එහෙම මේ පිළිගැනීමක් නැත්තම් ඒ පුද්ගලයා මේ යම්කිසි වැඩක් කරන්න මැලි වෙනවා. යම්කිසි කටයුත්තක් කරන්න මැලි වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ තත්ත්වයන් අපි මේ වළක්වා ගන්න ඕනේ. රැකියාව සුරක්ෂිතභාවය ඕන කෙනෙක් බලාපොරොත්තු වෙනවා අපේ රැකියාව මේ අපිට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. මේ අපි යම් විශේෂයක් නිසා රැකියාවෙන් මේ කියන්නේ චෝදනා නැතුව රැකියාවෙන් අයින් කරන්න ඕනේ සමහර ලාවට. සේවක වැඩි ඒවා එහෙම නොවි රැකියාව සුරක්ෂිත වෙයි කියන අදහස මේ පුද්ගලයන්ට තියෙනවා. ඉතින් මේ තවත් මේ වගේ න්‍යායක් ඉදිරිපත් කරපු පුද්ගලයා තමයි ඒබ්‍රහම් මැස්ලෝ. එයා ඉදිරිපත් කළේ මේ අවශ්‍යතා දූරාවලිය කියන එක. මේ අවශ්‍යතා දූරාවලිය කියන එක එයා මේ ත්‍රිකෝණයක හැඩයට මේ සකස් කරලා ඒ ත්‍රිකෝණේ මේ පල්ලෙහාම නැත්නම් මේ බේස් එකේ මේ තමයි මූලිකම දේවල් ඉදිරිපත් කළේ ඉඳලා ඉහළට යන විදිහට
තමයි මේ මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් දූරාවලිය සකස් කළේ. ඒක එතකොට ඕගොල්ලන්ට මේ වගේ සටහනකින් නැත්නම් රූප සටහනකින් පෙන්වන්න පුළුවන් කොහොමද මේ අවශ්‍යතාවයන් මේ පහ මේ නිර්මාණය වෙලා තියෙන්නේ එක එකක් ගැන අපි සාකච්ඡා කරනවා. ඒ මුල්ම එක තමයි මේ ශාරීරික හේවත් භෞතික අවශ්‍යතා. ශාරීරික හේවත් භෞතික අවශ්‍යතා. මොකද්ද ශාරීරික හේවත් භෞතික අවශ්‍යතා කියලා කියන්නේ? මේ ශාරීරික හේවත් භෞතික අවශ්‍යතා කියලා කියන්නේ ඇත්තටම පුද්ගලයෙක් තමුන්ට මොකක් හරි කාර්යයක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඒ සඳහා තමයි එයා රැකියාවකට යන්නේ. ඒ කියන්නේ මුලින්ම රැකියාවකට යන්නේ කෙනෙක් තමුන්ට කැම බීම, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන ඒවා අත්පත් කරගන්න. ඒකයි ගොඩාක් ආයතන සේවකයෙක් බැඳුන හැටි ඒගොල්ලන්ට නිල ඇඳුම් දෙනවා. ඒගොල්ලන්ට මේ ආහාර මේ ඒගොල්ලන්ගේ යම් සාහන මිලකට මේ ආපන ශාලාවලින් සපයනවා. ඒතකොට ගයක් නැත්තම් ඒගොල්ලන්ට සමහරවිට මේ ගයක් මේ රෙන්ට් කරගන්න වෙනම මුදලක් දෙනවා. එහෙම නැත්තම් මේ ඒගොල්ලන්ගේ නිල නිවාසයක් දෙනවා. ඒවා තමයි මූලික අවශ්‍යතා. එතකොට මේ දැන් මේවා මේ යම් සිද්ධරකට තෘප්ත වෙනකොට ඊට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා නිින්ද කියන එක අවශ්‍යයි, විවාහය අවශ්‍යයි, ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න ඕනේ. ඉතින් මේවා තමයි ඊළඟට දෙවනුව මේ යම් පුද්ගලෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒවා මේ පිළිබඳව ඒගොල්ලන්ට මේ වුණාවක් ඇති වෙනවා. තව විනාඩි දෙකක් තියෙනවා මේක සාකච්ඡා කරන්න පුළුවන් අපිට අතරේ. ඊළඟට ආරක්ෂණ අවශ්‍යතාවය. එතකොට දැන් මේ safety and security needs කියන එක. ඒ කියන්නේ දැන් මේ රැකියාවේ සුරක්ෂිතභාවය. ඒ කියන්නේ අපි මේ රැකියාවට ආවයන් පස්සේ මේ රැකියාව අපිට නැති වෙන්නේ නැහැ. මේ නිකරුණේ අපි අයින් කරන්නේ නැහැ. එහෙම ඒ වගේ හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට මේ රාජකාරී කිරීමේදී යම් අනතුරක් සිද්ධ වුණොත් පුස්තකාලයක නම් අපි හිතමු මේ රාක්කයක් කඩා වැටෙනවා. එහෙම නැත්නම් මේ උඩ රාක්කයෙන් පොතක් ගන්න ගිහිල්ලා අර අපි නගිනවා ස්ටූල් එකකට නැගලා අපි මේ තමයි ගන්න. එතකොට ඒක කඩා වැටෙනවා. ඒතකොට ඒවා තමයි අපිට වෙන අනතුරු. ඒ අනතුරු ඒවා සඳහා යම්කිසි රක්ෂණ ආවරණයක් මොකක් හරි තියෙන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය ආවරණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම් සැපීමක්. එතකොට මේ වගේ නිදහස් වාතාවරණයක් තියෙනකොට මේ මිනිස්සු මේ රැකියාව සඳහා ඉබේම පෙළඹෙනවා. නැත්නම් ඒ අවශ්‍යතාවය සම්පූර්ණයි කියලා තෘප්තිමත් භාවයට පත් වෙනවා. ඒක තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි එකත් බලන්න පුළුවන් වෙයි. එතකොට මේ තුන්වෙනි එක සමාජමය අවස්ථාව. මිනිස්සු මේ සමාජමය සත්‍යයක හැටියට මේ තමයි මේ සලකන්නේ සංවිධානයේ ඉන්නේ. එතකොට ඒ විවිධ කණ්ඩායම් අතර ඒ පුද්ගලයා පිළිපැනීමක්. ඒ කියන්නේ අහවල් ආයතනයේ අහවල් ධනතර දරන පුද්ගලයා තමයි මේ කියලා තැනකට ගියාම ඒ පුද්ගලයාට යම්කිසි සමාජයේ පිළිගැනීමක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයා තමන්ගේ රැකියාවට ආදරෙන් කටයුතු කරනවා. මොකද මේ රැකියාව නිසා තමයි එයාට ඒ ගෞරවය ලැබිලා තියෙන්නේ. එතකොට ඒ ගෞරවයට පාත්‍ර වෙනවා. එතකොට මේ මිත්‍රත්වය ඇති වෙනවා. අනිකුත් අය විසින් තමව පිළිගත්තා කියන ඒ මේ යම්කිසි උද්දාමයක් ඒ පුද්ගලයාට එකකින් ඇති වෙනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම කෙනෙකුට ඉහළින්ම ලැබිය යුතු අවශ්‍යතාවයක්. කෙනෙක්ගේ පුද්ගල අවධානය යොමු වීම. ඒක තමයි සමාජමය සමාජයට ගියාම අපි පිළිගන්නේ. ඒකට හතරවෙනි එක. සම්මානීය අවශ්‍යතාව. මේක ඉවර ගන්න බැරි වෙයි. ඊළඟ කොටසදී අපි කරමු. මේ යටතට ආත්ම අභිමානය ඇතිවීම. ඒ කියන්නේ මේ තමුන්ට යමක් කරන්න පුළුවන් කියලා ආත්ම අභිමානයක්. තමුන් විහිම්ම ගොඩනගා ගන්නවා අභිමානයක්. ඒක. ඒතර ආත්ම විශ්වාසයක්. මට මේක කරන්න පුළුවන්. ඒ පුද්ගලිකව ඒක හැඟි වෙනවා. ඒතකොට ඒක තමුන්ට ඒක පුද්ගලිකව වටිනවා. ඒතකොට ආයතනයක් තුළ මේ අවශ්‍යතාවයන් ඉටු නොවීම හේතු කොටගෙන පුද්ගල එහෙම වුණ නැත්තම් කලකිරෙනවා. යම් කිසි පුද්ගලයෙකුට අර ඒ වල ආයතනය ලැබුණ නැත්තම් අනිවාර්යෙන් ඒ පුද්ගලයා කලකිරෙනවා. පස්වෙනි එක තමයි මොකද්ද? ආත්ම පරිපූර්ණත්ව අවශ්‍යතාව. දැන් මේවා ඔක්කොම මෙයා වුණාන් පස්සේ පුද්ගලයෙකුට කියනවා මට දැන් හොඳටම ඇති. දැන් උපරිම විශ්වාසයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සන්තුෂ්ට වෙලා. ඒ කියන්නේ හොඳටම තෘප්තිමත් වෙලා. එතකොට අන්න ඒ මට්ටමට ආවද තමයි කියන්නේ ආත්ම පරිපූර්ණ අවස්ථාව. ඒ වගේ පුද්ගලයෝ නම් වශයෙන් කියලා දෙනවා.